එහෙමයි ස්වාමීනි මේ කරල්ලේ කුඹුරෙන් තමයි. කුඹුර නම් ශාස්ත්‍රීකයි. හැබැයි ලොකු උපද්‍රවයක් තියෙනවා. විශාල ගිරාරෑනක් හැමදාම ඇවිල්ලා වී කනවා. හැබැයි මට බෑ මේකට වග කියන්න. මට බෑ අතින් ගෙවන්න. ඔන්න මං කාරණාව දැනුවත් කළා කියලා කිව්වා. කියලා කියනවා සමහර උන් නම් කාලය යනවා සමහර අය අරගෙනත් යනවා කියලා. ඉතින් අරගෙන යනකොට ගිරව ගැන විස්තරත් කරනවා. රතු පාට හොට තියෙන, බෙල්ල වටේ රතු මාල 3ක් තියෙන, රතු පාට පාද තියෙන, ඔලිඳ ඇට වගේ ඇස් තියෙන ගිරවෙක් මොනරෙක් වගේ ගිරවෙක් කාලය යනකොට කරල් අරගෙනත් යනවා. ඉතින් දැන් මේ මොනරා ගැන ගිරව ගැන කරන විස්තරෙන්ම සිටුතුමාට ගිරව ගැන ඇති වෙන්නේ පුදුම සෙනෙහසක්. හැබැයි ඒක අර පුද්ගලයාට පෙන්වන්නේ නැහැ. නැතුව අහනවා ඔබ දන්නවද උගුල් හදන්න? දන්නවා ස්වාමීනි. එහෙනම් උගුලක් හදලා ඔය කියන ගිරවල් ළගනින් කියලා. අස්සලෝම වලින් ලණුවක් අඹරලා දැන් දවසින් දවස උගුල තැන් තැන් වල තියතියා බලනවා. ඉතින් අද මෙතනින් බහි අද මෙතනින් බහි. එක දවසක් හරියටම ගිරා රජුරු බැස්සේ උගුලටමයි. මලපුඩුවටම බැස්සා. පාදයේ අදිනකොටම පැටළුණා. කල්පනා කළා පැටලිච්ච බව නම් තේරෙනවා. ජීවිතයේ අවසාන දවස අද වෙන්නත් පුළුවන්. නමුත් මම කෑ ගැහුවොත් මගේ ඥාතින් ඔක්කොම බඩගින්නෙම පිටත් වෙනවා. ආයි වී කණ්ඩේ ඉන්නේ නැහැ. උන් කාපු ආවේ කියලා හැමෝම බඩවල් පිරෙනකම්ම හැල් කාලා වතුර බීලා දැන් විනෝදයෙන් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන වෙලාවේ කෑ ගහනවා. එතකොට සියලු දෙනාම බීතියටපත් වෙලා අහසට පැන නැගලා පියාඹලා ඈතට යනවා. මොනර රජුරු නැත්නම් මේ ගිරා රජුරු ඒ දිහා බලාගෙන කඳුළු සලසල කල්පනා කරනවා මගේ නෑදෑයෝ කවුරුවත් මන් දිහා බැලුවේ නැහැ. හැමෝම මන් දාලා යන්න ගියා. මන් දැන් අසරණයි මෙතන. හැබැයි අර උගුල හදාපු මිනිසයාට ඇහෙනවා ගිරව් රෑන එකපාරම ඉගිල්ලෙන සද්දෙත් ගිරවෙක් කෑ ගහන හඬත් ඇහිලා යන්න ඕනේ බලන්න කියලා එනකොට මේ මද්ද තිබ්බේ යම් ගිරවෙක් අල්ලන්නද ඒ ගිරවාම පැටලිලා ඉන්නවා. හරිම සතුටුයි. නූල කපලා අරගෙන ගියා සිටුවරය ගාවට. දැන් කකුල තුවාල වෙලා මස් ගැලවිලා ඇටකොටුව විතරයි තියෙන්නේ. ලණුව ඇදලා කැපිලා මස් පහලට ගිහිල්ලා. අරගෙන ගියාම ඉතින් සිටුවරයට හරි ලෝභයි. ගිරව දැකලා. ගිරව වඩා ගත්තා. වඩාගෙන ගිරවගෙන් අහනවා අනික් අය නම් වී කාලා යනවා කියලා ආරංචි. කාලා යනකොට කරලුත් අරගෙන යන්නේ උඹද කියලා ඇහුවා. ඔව් කීවා. ඇයි උඹ මාත් එක්ක වෛරෙන්ද කියලා ඇහුවා. කනවා මදිවට කරලුත් අරන් යන්නේ. නෑ සිටුතුමනි. මට කිසිම වෛරයක් නෑ. එහෙමනම් ඔබට ගෙනහිල්ලා එහෙ පුරවන්න වෙනම අටුවක් තියනවාද කියලා ඇහුවා. නෑ එහෙම අටුවකුත් නෑ. එහෙනම් මොකටද ඔබ කපාගෙන යන්නේ? ගිරා රජු කියනවා සිටුතුමනි මට ණයක් මුදන්න තියෙනවා. ණයක් දෙන්න තියෙනවා. නිදහනයක් තැම්පත් කරන්න තියෙනවා. මොකද්ද ණයක් මුදනවා කියලා කියන්නේ? ණයක් ගෙවන්න තියෙනවා. ගත්ත ණයක් ගෙවන්න තියෙනවා. පස්සේ ගන්න ණයකට දෙන්න තියෙනවා. ණයකට දෙන්න තියෙනවා කිව්වේ ඒකයි. නිදහනයක් තැම්පත් කරගන්නත් තියෙනවා. මං කරල් කපාගෙන යන්නේ ආන් ඒ ටික කරන්නයි. නැතුව වෛරයටවත් අටුකොටු පුරවන්නවත් නෙමෙයි. සිටුවරයට කතාව තේරුන්නේ නෑනේ. සිටුවරය අහනවා මොකද්ද උඹට ගෙවන්න තියෙන ණය? කාගෙන්ද ණය ගත්තේ කියලා ඇහුවා. ගිරා රජු කියනවා සිටුතුමනි මම ඊටාම ලාබාලවදී. තටු දෙක ගහලා මට ඉගිල්ලෙන්න බැරි කාලේ. මගේ අම්මයි තාත්තයි ඊටාම දුර ගිහිල්ලා කෑම හොයාගෙන ඇවිල්ලා
ඔවුන්ගේ තුඩෙන් මට කැව්වා. ඔවුන් එදා කවපු ආහාරය නිසා මම මෙතෙන්ට එනකන් ලොකු මහත් වුණා. එදා මට කණ්ඩ බොණ්ඩ ගෙනල්ලා දුන්න මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් වයසයි. ඒගොල්ලන්ට දුර බැහැර ඉගිල්ලෙන්න බෑ දැන්. නමුත් ඒගොල්ලෝ පුතෙක් හැදුවේ බැරුව වැටුණු දවසට සලකයි කියලා. දැන් මම කරල් කපාගෙන ගිහිල්ලා මගේ අම්මටයි තාත්තටයි කණ්ඩ දෙනවා. ඒක තමයි මගේ ණය ගෙවීම. අපිත් දරුවෝ හදන්නේ. අපිට බැරි කාලේ මේ දරුවෝ අපි ගැන බලාගනී කියලා කොහොමත් අදහසක් අපේ තියෙනවනේ. එතකොට අපි දරුවන්ට කවනවා, පොවනවා, හොඳට අන්දවනවා, පලන්දනවා. මට බැරි වුණාම මට දරුවෝ කණ්ඩ දෙයි, බොණ්ඩ දෙයි, අඳින්න දෙයි. ආන් ඒක නිසා කියනවා ණයක් ගෙවනවා. මව්පියන්ට සලකනවා කියලා කියන්නේ ණයක් ගෙවනවා. මං වෙනුවෙන් ඒ අය කරපු දේ මං ආපහු ප්‍රත්‍යූපකාරයක් හැටියට ඒ අයට දෙනවා. ණය ගෙවන අතරේ නැවත ණයකට දෙන්නත් තියෙනවා. එක ණයක් ගෙවනවා නැවත ණයකට දෙනවා. මොකද්ද ඒක කියලා ඇහුවා. සිටුතුමනි මටත් ඉන්නවා පුංචි පැටවු ටිකක්. උන්ටත් තව තටු ගහලා ඉගිල්ලෙන්න බෑ. ඒ හින්දා මම මේ හැල් අරගෙන ගිහිල්ලා උන්ට කණ්ඩ දෙනවා. එතකොට ඉතින් ඒ අය ලොකු වෙනකොට මං වයසයි. ඒගොල්ලෝ මට සලකයි. ආන් ඒකට කියනවා ණයට දෙනවා. පස්සේ යමක් බලාපොරොත්තුවෙන් තමයි මේ දේ කරන්නේ. ණයට දෙනවා. නිදහනයක් තැම්පත් කරනවා. මගේ රෑනේ ඉන්නවා කාත් කවුරුවත් සලකන්නේ නැති වයසක ගිරව්. මගේ අම්මටයි තාත්තටයි දූ දරුවන්ටයි දීලා මං ඉතුරු හරිය කාත් කවුරුවත් නැති ඉගිල ගන්න බැරි ඒ වයසක ගිරවුන්ට කණ්ඩ දෙනවා. අන්න එතකොට මට පින් සිද්ධ වෙනවා. ඒක තමයි මගේ නිදහනය කියලා සඳහන් කළා. රජ්ජුරුවන් සිටුතුමාට දරා ගන්න බැරි තරම් සතුටුයි. සිටුතුමා මේ ගිරා රජ්ජුරුවන්ගේ පාදයේ ලෙහුවා. ලෙහෙලා රාජමාලිගාවේ තිබිච්ච උසස් ආසනයක් මත වඩා හිඳෙව්වා. රන් තලියකට විලඳයි මීපැණී දාලා කලවම් කරලා ඒක ගෙනල්ලා කණ්ඩ කියලා දුන්නා. සියවර පැසවලා පිරිසිදු කරලා ඖෂධීය ගුණයෙන් උසස් මට්ටමට පත් කරගත්ත තෙල් අර මද්දට කැපිලා තුවාල වෙච්ච තැන ගල්වලා සුවපත් කළා. රන්තලියෙන් දුන්න විලඳ අනුභව කරලා ඉවර වෙච්ච ගිරා රජුරු ළඟට ඇවිල්ලා සිටුතුමා කියනවා ස්වාමීනි දැන් ඉක්මනට යන්න. අම්මයි තාත්තයි ළඟට ගිහිල්ලා අනික් අය කියලා ඇති මලපුඩුවක බැඳුනා කියලා. ඒ මව්පියෝ නොකා නොගී අඬනවා ඇති ඔබ මැරුවා කියලා. වහාම යන්න. ගිහින් ඒ ඇස්වල කඳුළු පිහින්න. නුඹ ඔවුන් බලාගන්න ආපහු ආව බව ඔවුන්ට කියන්න. ආන් එහෙම කියහම ගිරා රජුරු කියනවා සිටුතුමනි උඹේ ගෙදරට ආපු මට උඹ කණ්ඩ දුන්නා. නුඹේ ගෙදරට ආපු මට නුඹ බෙහෙත් කළා. සිටුතුමනි මං ගාවත් තියෙන්න ඕනේ යුතුයකමක්. මගේ යුතුයකම තමයි සිල්වත් ගුණවත් අය හොයා නිතර නිතර දන් දෙන්න. සිටුතුමාට කියනවා සිල්වත් ගුණවත් අය හොයලා නිතර නිතර දන් දෙන්න කියලා. නිතර නිතර දන් දෙනවා වගේම ගුණවත් ජීවිතයක් පෝෂණය කරගන්න කියනවා. තමනුත් සිල්වත් වෙලා තමයි සිල්වතුන් උදෙසා දන් දෙන්න ඕනේ. එතකොට තමයි දානයේ මහත්ඵල මහානිසංසදායක කියන තැනට එන්නේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං යමෙක් සිල්වත් වෙලා සිල්වතුන් උදෙසා දන් දෙනවා නම් ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ ඒ දානයට එකතු කරන්නේ ඊටාම ධාර්මිකව හරිහම්බ කරගත්ත
වස්තුවක් නම් අபிසද්ධහං කම්ම පලං උලාරං අපි මේ පින් දුන්නහම මිය ගිය අපේ ඥාතීන්ට පින් ලැබෙනවා කියලා පූර්ණ විශ්වාසයක් අපි ළඟ තියෙනවා නම් අபிසද්ධහං කම්ම පලං උලාරං කර්මයයි කර්මඵලයයි පිළිගන්නවා නම් තං වේදානං විපුල පලන්ති බ්‍රූමි ආං ඒ දානය විපුල ඵල නෙලා දෙන දානයක්. එහෙනම් දේ සඳහන් කරනවා සිටුතුමනි සිල් ගුණ ඇති අයට දන් දෙන්න. ඒ විතරක් නෙමෙයි සිටුතුමනි මව්පියන්ට හොඳට සලකන්න. ඒක තමයි සිටුතුමාට කරන අවවාදය. මේ අවවාදයේ සිටුතුමාට කරලා ගිරා රජුරු එතනින් පිටත් වෙනවා තමන්ගේ අම්මා තාත්තා හොයාගෙන. එතකොට මේ කාරණාව දේශනා කරලා අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි. එදා ගිරා රජු වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. ලෞතර බුදු වෙච්ච මමම තමයි කියලා. මහණෙනි එදා මගේ වයසක අම්මයි තාත්තයි බවට පත් වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. මෙදා මට ජීවිතය දුන්නේ සුද්ධෝදන මහරජුරුවයි මහා මායා දේවින් වහන්සේයිමයි. මේ ආදී වශයෙන් අනුසන්ධි ගලපලා දේශනා කළා පෙර පඬිතියෝ තිරිසන් ආත්මේ ඉපදිලා පවා අම්මා තාත්තා අත්හැරියේ නැහැ. මව්පියන්ගේ ගුණය මෙනෙහි කර කර මව්පියෝ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා අතීත සත්පුරුෂයෝ වැඩ කරලා තියෙනවා. මව්පියන්ගේ ආශිර්වාදය නිසා ඒ සත්පුරුෂයෝ බොහෝසේ තම තමන්ගේ ජීවිත දිනලත් තියෙනවා. ඉතින් මේ කරුණු පැහැදිලි කරන්නත් ධර්මකාරණා රාශිය ධර්මයේ තුල අන්තර්ගතයි. කුසලයේ අකුසලයේ මව්පියන්ට සැලකීමේ ආදීනවය යහපත් ආදීනවය මේ කරුණු මැනවින් පැහැදිලි කරලා තියෙනවා. ඒතර මව්පියෝ කියන දෙන්නට සලකන එක මේ ලෝකේ ඒ තරම් විශේෂද? දැන් මෙතන සඳහන් කරනවානේ රජ සිරිතුමාට සිල් ඇති අයට දන් දෙන්න අම්මට තාත්තට සලකන්න. ජාතක කතාවල තවත් ඔහොම කරුණු ගොඩක් තියෙනවා. ඒතර මේ දෙන්නට සලකන එක මේ ලෝකේ එච්චර විශේෂ කාරණාවක්ද? අම්මට තාත්තට සලකනවා කියන එක. ඒක ලෝකයේ තියෙන අති සුවිශේෂී කාරණාවක් මව්පියන්ට සලකනවා කියන එක. ඇයි එහෙම සඳහන් කළේ? බුදුරජාණන් වහන්සේ මව්පියන්ට දුන්න තැනට අනුව තමයි එහෙම සලකන්න වෙලා තියෙන්නේ. මව්පියෝ කියන්නේ ඒ තරම්ම ගුණවත් පිරිසක්. මව්පියන්ගේ ආදචාරියාව අපිට වැඩක් නෑ. නිවැරදි කරගත යුතු වැරදි කාරණා තියෙනවා නම් නිවැරදි කරගන්න එක කවදත් වටිනවා. මව්පියන්ගේ ගුණය අසීමාන්තිකයි කියලා කියන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරාගෙන ඉන්න සංසාර ජීවිතේ මව්පියෝ වෙනුවෙන් මොනතරම් කැපකිරීම කළාද? මග මානවකතුමා කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. සක් දෙවිඳ වෙන්න පාරමිතා 7ක් පුරන්න එපැයි. ඒ පාරමිතා 7 එකක් තමයි දිවි හිමියෙන් අම්මටයි තාත්තටයි සලකනවා කියලා පාරමිතාවක් තියෙනවා. ඉතින් එතකොට මේ කාරණාව විශේෂ නැද්ද? අපේ පින්නතුන් අහලා තියෙනවා ආනන්තරීය පාප කර්ම ගැන. දන්නව නේද කර්ම පහ? පළවෙනි එක සංඝ ભેදය. දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසෙලවීම. තුන්වෙනි එක මහරහතුන් ඝාතනය කිරීම. හතරවෙනි එක මව ඝාතනය කිරීම. පහ පියා ඝාතනය කිරීම. රහතන් වහන්සේගෙන් පස්සේ සතර අපායෙන් සදහටම අත්මිදුන ආර්යයන් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. කවුද? මරණයත් එක්කම බඹලව උපදින අනාගාමින් වහන්සේ, සකදාගාමින් වහන්සේ, සෝවාන් වහන්සේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්නේ. එතකොට රහතන් වහන්සේ ඝාතනය කරන එක ආනන්තරීය කර්මයක්.
නමුත් සමහරලාට හෙට රහත් වෙන්න හිටියත් අනාගාමින් වහන්සේ අද ඝාතනය කරන එක අනන්තරී කර්මයක් නෙමෙයි. මැරුණ ගමන් බඹලොව ඉපදින්න ඉන්න කෙනා මොන තරම් සසර පින් කරගෙන දෙතෙන්ට පාර හදා ගන්න ඇත්ති. බඹලොවින් පස්සේ සුද්ධාවාසී ගියා නම් අය මෙහෙ එන්නෙත් නැහැ. එතකොට එවන් තැනකට සීලයෙන් ගුණයෙන් පොහොසත් වෙලා ආපු කෙනෙකුට වඩා තිසරණවත් නැති පන්සිල්වත් නැති අම්මා ඝාතනය කළොත් ආනන්තරියයි. එතකොට තේරෙන්නේ නැද්ද කොයිතරම් පරතරයක් මොනතරම් ගරු ගහම්බීර බවක් කොයිතරම් විශේෂිත බවක් මව්පිය දෙපළ ළඟ තියෙනවද කියලා. සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයෝ තුන්දෙනාම මැරුවත් ආනන්තරිය වෙන්නේ නැහැ. තවම තිසරණේවත් සමාදන් වෙලා නැති අම්මා මැරුවොත් ආනන්තරිය කුසල කර්මයක්. ආන් ඒකයි සඳහන් කළේ මව්පියෝ කියලා කියන්නේ මේ ලෝකේ හරි විශේෂිත පිරිසක්. ඇසුරු කරන්න ඕනේ ඊ타ත්ම පරිස්සමට. අපි අද සලකනවා වගේ මව්පියන්ට සලකන්න ගියහම අපිට රැස් වෙන්නේ නිමක් නැති අකුසල් කන්දක්. හරි පරිස්සමෙන් ඇසුරු කළ යුතු කතා කළ යුතු පිරිසක් අම්මා තාත්තා කියලා කියන්නේ. තරහෙන් බැලුවොත් ඒකත් අපිට වෙනම විපාක දෙනවා. එකට එක කීවොත් බැන්නොත් ඒ කරුම ටික වෙනම විපාක දෙනවා. රවල බැලුවොත් සමහරට සංසාරේ වපර වෙච්ච ඇස් වගේ ලැබෙන්න හේතු වෙන්න ලොකු කාරණාවක් වෙන්න පුළුවන්. ආංගිකයි සඳහන් කළේ මව්පියන් ඇසුරු කරන එක හරි පරිස්සමට කරන්න ඕනේ. කොයි වගේද? මහ විශාල ගිනි මැලයක් තියෙනවා කියමු අපි. ඈතින් දකින්නකොට නම් කිසිම බයක් නැහැ. හැබැයි ගිනි මැලේට ලං වෙන්න බය දැනෙන්නේ නැද්ද? මහ විශාල බයක් දැනෙනවා. අම්මා තාත්තා දකින්න කිව්වා මහ ගිනි කන්දක් වගේ. ලං වෙන්න බය හිතෙන්න ඕනේ. මගේ කායික ක්‍රියාවකින් වාචසික ක්‍රියාවකින් මානසික ක්‍රියාවකින් මව්පියන්ට හානියක් වෙයිද? කරදරයක් වෙයිද? එහෙම වුණොත් ඒක සංසාරේට මට හොඳ නෑ. ආන්ගේ කාරණාව නිතර මෙනෙහි කරන්න ඕනේ. නිතර මෙනෙහි කර තමන්ගෙන් මව්පියන්ට යම් අකටයුත්තක් සිද්ධ වෙන්න තියෙනවා නම් වහා මේකෙන් අත මිදෙන්න ඕනේ. පින්නතුනි ආන් එහෙම කටයුතු කරමින් අම්මා තාත්තා දෙන්න ශක්ති ප්‍රමාණයෙන් උපරිමයෙන් පෝෂණය කරන්න ඕනේ. අර අපේ මහා උපාසිකාව ගැන කතාව අපි පින්නතුන් අහලා ඇති. මහා උපාසිකාව කියලා මේ ශාසනය කියන කුජුත්තරාව. කුදු ඌ උත්තරා. උත්තරා කුදුයිනේ. ඒකනේ කුජුත්තරා කියලා කියන්නේ. කුජුයි කියන්නේ කොරයි. කොර වෙච්ච කුදු වෙච්ච උත්තරා. ඉතින් කර්මයක් විපාක දීලා තියෙන්නේ. නමුත් පුදුමාකාර ධාරණ ශක්තියක් තියෙනවා. එක බණක් ඇහුවොත් මුල ඉඳලා අගටම ආපහු ඒ බණ ඒ විදිහටම කියනවා. ඒ තරම් නුවණක් ධාරණ ශක්තියක් කුජුත්තරාට සංසාරේ මොනව කරපු නිසාද? පාත්‍රා ආධාරක පූජා කරපු නිසා. දැකලා තියෙනව නේද අපි පාත්‍රයේ තියෙන ආධාරකයේ? ස්වාමින් වහන්සේලා දන් වළඳන පාත්‍රයේ තියන්න වෙනම ආධාරකයක් තියෙනවා. බේවැල් වලින් හදපුවක් තියෙනවා. යකඩ වලින් හදපුවක් තියෙනවා. මෙන්න මේ පාත්‍රා ආධාරක පූජා කරන එක සසර පුරා ධාරණ ශක්තිය වර්ධනය කරන මහ පිංකම. එතකොට කුජුත්තරාගේ කතාවෙන් ඒක විශේෂයෙන් පෙන්නලා තියෙනවා. පෙර භවයක පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් දානෙට වඩිනවා. උන්වහන්සේලාට උණුවේම පාත්‍රවලට දම් බෙදෙනවා. ඉතින් යකඩ පාත්‍රයට උණුවෙන් බෙදහම මොකද වෙන්නේ කියලා දන්නවනේ. ඉතින් දැන් පාත්‍රය අතේ තියාගෙන ඉන්න බෑ දනවා. ඒක මේ තරුණිය දැක්කා. අතේ තිබ්බා රත්තරන් වලලු
ගලවලා එක එක පූජා කළා. ස්වාමීනි මේක උඩින් මේක උඩින් මේක උඩින් පාත්‍රේ තියාගන්න. ආන් එදා රන් වලල්ලෙන් පාත්‍ර ආධාරක පූජා කරපු නිසා තමයි මේ තරම් තියුණු ප්‍රඥාවක් ලැබිලා තියෙන්නේ. එක බණක් අහගෙන හිටියාම බණ ඉවරෙච්චා මුලින් ඉඳලම දේශනා කරපු විදිහටම කියාගෙන යනවා. ඒ තරම් හැකියාවක්. එතකොට සඳහන් කරනවා මේ කුජුත්තරාව ඒ තරම් හැකියාවල් තිබිලත් 16ක් නේ. කුජුත්තරා කියන්නේ 16ක්. ඒ 16ක් උනේ ඇයි? ඒකටත් හේතු කියනවා. පෙර භවයක ඇය රාජකුමාරිකාවක්. ඒක බුද්ධාන්තරයක්. ඒ රාජකුමාරිකාව හරීම ලෙන්ගතු රහත් භික්ෂුණීන් වහන්සේ නමක් හිටියා. පිණ්ඩපාතේ වැඩියොත් රජමාලිගාවට දුවගේ කුටියට යනවමයි. ඉතින් එක දවසක් රහත් මෙහෙණින් වහන්සේ උඩුමහන්තලාවේ දුව ජීවත් වෙන තැනට යනකොට ඇය නාගෙන ඇවිල්ලා ඇඟ පිහදා ගන්න වෙලාව. ඉතින් එතකොට කැඩපතින් දැක්කා රහතන් වහන්සේ ආවා කියලා. ඉතින් ඕනම කෙනෙක් එක්ක ලෙන්ගතුකම වැඩි වෙන්න ගෞරවයනේ අඩු වෙන්නේ. ලෙන්ගතු වෙන්න ගෞරවය තමයි අඩු වෙන්නේ. අම්මා තාත්තා එක්ක වුණත් එහෙම තමයි. ඉතින් දැන් මේ දෙන්නත් බොහොම ලෙන්ගතු ඉන්නේ. ඉතින් රහතන් වහන්සේ දැන් සිහියෙන් ඉන්නේ ලෙන්ගතු කියවට තණ්හාව නැහැ. නමුත් අර දැරිය කම්මැලිකම හින්දා රහතන් වහන්සේට කිව්වා ඔය ඇඳ උඩ තියෙන පනාව අරන් දෙන්න කියලා. පනාව ඇතුළේ එයා සැරසෙන උපකරණ කට්ටලි අරන් දෙන්න කිව්වා. දැන් බෑ කිව්වොත් මොකද වෙන්නේ? බෑ කිව්වොත් මයට තරහ ගියොත් රහතන් වහන්සේ නමක් සම්බන්ධයෙන් කේන්ති ගත්ත නිසා අපායට යනවා. මේක දුන්නොත් මොකද වෙන්නේ? රහතන් වහන්සේ නමකින් වැඩගත්ත පවට සංසාරේ 16ක් වෙනවා. හැබැයි ඉතින් අපායේ යනවට වඩා 16ක් වෙන එක කොච්චර හොඳද? ආන් ඒක නිසා තමයි ඒ 16ක් වෙන්නේ. ඉතින් දුන්නා උපකරණ කට්ටලි දුන්නා. කේන්තිය උස්සුවොත් නිරේට යනවා. ඉතින් ඇය රහතන් වහන්සේගෙන් වැඩගත්ත හින්දා 16ක් වුණා. ඔන්න ඔය කාරණාව ඊළඟට සම්බන්ධ කරනවා මව්පියන්ගෙන් වැඩ ගන්න එකත් ඒ වාගේ වැඩක්. අපිට පුළුවන් කාලේ තාමත් අපේ ඇඳුම් ටික දෙන්නේ අම්මට නම් හොදන්න. තාමත් කෑම කාලා අපේ පිඟාන තියලා යන්නේ අම්මට නම් හොදන්න. මෙන්න මේ වාගේ සාමාන්‍ය පුංචිම කාරණාව ඉඳලා අම්මා තාත්තා ලව්ව අපේ වැඩ කොච්චර කරගන්නවද දරුවෝ? ඒගොල්ලන්ට රස්සාවට යන්න වෙච්චාම ළමයා බලා ගන්නත් අම්මයි කියනවා. වත්ත පිටිය බලා ගන්න තාත්තයි කියනවා. හැබැයි ඉතින් නිකම්ම අම්මයි තාත්තයි දැන් සේවක දෙපිරිසක් බවට පත් වෙලා ඉවරයි. තාත්තා වත්ත බලා ගන්න කෙනා, අම්මා ළමයි බලා ගන්න කෙනා. හරියට ධර්මයේ දන්නේ නැතිකොට මොනතරම් කර්ම සමුදායක් රැස් කරනවද කියලා බලන්නකෝ. දැන් එහෙම මව්පියන්ගෙන් වැඩ ගත්තාම ඔක ටික කාලයයි හොඳින් ඉන්නේ. ඊට පස්සේ පටන් ගන්නේ ගැටුම්මයි. ඊට පස්සේ මව්පියන්ට තියෙන දුක විතරයි. ඒ දරුවෝ ටිකෙන් නිදහස් වෙලාවත් අපේ වැඩක් කරගෙන නැහැ. ඒත් මුණුබුරු මිනිබිරියෝ හැදුවා. Tamanට කිසි දෙයක් කරගෙන නැහැ. දැන් ඒගොල්ලොත් බැන බැන ඉලවනවා. දැන් ඉතින් මුළු ජීවිත කාලෙම අනුන්ට කඹරලා විතරයි තියෙන්නේ. Tamanට යුතුයකමක් කරගෙන නැහැ. සතුටින් මැරෙන්න බෑ. මේ කාරණත් අපේ අය හිතන්න ඕනේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගේ අගය විශේෂයෙන් දේශනා කරලා තමන් වහන්සේ සංසාරේ මව්පියන්ට සලකපු හැටි ඒ කාරණාවත් මේකෙන් පැහැදිලි කරලා තිරිසන් වෙලත් මව්පියවත් හැරලා නැහැ. අම්මා තාත්තා කියන දෙන්නා මේ ලෝකේ විශේෂ දෙන්නෙක්. ඒ දෙන්නා උදෙසා යම් කෙනෙක් යහපත් ලෙස පිළිපදිනවා නම් ඒක සාංශාරික වශයෙන් මහ විශාල කුසල කර්මයක් බව තහවුරු කරවමින් තිරිසන් යෝනියේ ඉපදිලත්
මව්පියන් රැක බලාගත් ආත්ම ගණනාවක් ජාතක පාළියට ගොනු කරමින් අපිට කරුණු කාරණා දක්වලා භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව නිමා කළා. එහෙමනම් අපි අපේ ජීවිතවලට අරගත යුතු කරුණු ටිකත් මව්පියන් සම්බන්ධයෙන් කෙසේ පිළිපැදිය යුතුද කියන කාරණාවත් මේ කාලය තුළ අපි කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුණා. එහෙමනම් සත්පුරුෂයෝ තිරිසන් ආත්මවල ඉඳගෙනත් අම්මා තාත්තාත් හැරියේ නැත්තම් අපි අපේ ජීවිත කාලය තුළ අපිට බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයේ දානය කරපු ඒ සත්පුරුෂ දෙපළට කොයි විදිහට සැලකිය යුතුද? මොනතරම් ණයබරක් ඒ දෙපළට අපි තියෙනවද? ඒ ණය කවදද කොහොමද ගෙවලා ඉවර කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බෑ කියලා. මව්පියන්ට තියෙන ණය කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි ණයක්. ඒ අම්මා තාත්තා අපි වෙනුවෙන් හලාපු දාඩිය කඳුළු වල ණය. හැබැයි ණය ගෙවන්න එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ශ්‍රද්ධාව නැති මව්පියන්ගේ ශ්‍රද්ධාව ඇතිකරන්න, සීලේ නැති මව්පියෝ සිල් සමාදන් කරවන්න, දන් දෙන්නේ නැති මව්පියන්ගේ මසුරු මල බිඳලා දාණයට යොමු කරන්න, යම් දරුවෙකුට ඒ විදිහේ කටයුතු කරන්න පුළුවන් නම් ආන් ඒ දරුවා සදාකාලික මව්පිය ණයෙන් මේ ජීවිතයෙන් නිදහස් වෙන කෙනෙක්. එහෙම ණය ගෙවන්න ක්‍රමයකුත් තියෙනවා. මෙන්න මේ ක්‍රම දැනගෙන ඒ ණයනුත් නිදහස් වෙලා යුතුයකම් ටික සම්පූර්ණ කරලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ධර්මානුකූලව පෝෂණය කරගෙන වහවහ සතර අපායින් මිදෙන වැඩපිළිවෙලකට ගමන් කරන්න අපේ පින්නතුන් සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා කළුතර පයාගල පදිංචි මුනිවරගේ වසන්ත සම්පත් කුමාර ප්‍රනාන්දු මහත්මයා විසින් උතුම් අරමුණ හැටියට එතුමා සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත් වුණ මුනිවරගේ ධර්මදාස ප්‍රනාන්දු පියාණන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ට මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඊට අමතරව සුජීවත්ව සිටින මෑණියන් චාන්දනී අල්විස් මෑණියන්ට ධර්මාවබෝධය පිණිස සහම්පති, සනං කුමාර, තිස්ස, ගටීකාර යන සතර මහා බ්‍රහ්ම රාජවරුන්ටත් සුද්ධාවාසවාසී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් සදිව්‍ය ලෝකවාසී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් කෝටි ලක්ෂයක් සක්වලී සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා වසන්ත කුමාර මහත්මයා විසින් ආශිර්වාද කරලා පුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රාර්ථනාවක් සිහිපත් කරනවා සුඛ සහගත ප්‍රතිපදාවෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වා සෑම කල්හි නිදුක් නිරෝගී සුවය භුක්ති විඳීම සඳහාත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින්කම සිද්ධ කරලා රැස් කරගත්ත මහානුභාව සම්පන්න ධර්ම දානමය කුසල කර්මය පින් අනුමෝදන් කළ සියලු දෙනාටම හේතු වේවා, අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයේ නොඅඩුව ලැබේවා. වසන්ත කුමාර මහත්මයා ඇතුළු සියලු දෙනාටම මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකක්, සතර අපාය ආදී දුර්ගතියක්, අනුන් නපුරු දෝෂයක්, වසක් විසක් ශරීරගත වීමක්, ජලයේද ගොඩබිමද වසන්නා වූ ලොකු කුඩා සත්වයන්ගෙන් කරදරයක්, හිරිහැරයක්, ස්වාභාවික විපතකින් කවදාවත් කරදරයක්, හිරිහැරයක්, විස සහිත කණුකටු උල්මුල් ආදීන් කඩු කිනිසිතුවක් බෝම්බාදී භයානක ආයුධ වලින් කවර කවදාකවත් කරදරයක් නැතුව සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් පාප මිත්‍රයන් දුරු වීමෙන්
ප්‍රාර්ථනා කරන බෝධීන් අමා මහ නිවනින් සැනසීම දක්වාම මේ පුණ්‍ය ධර්මයන් සසර පුරාවට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.